අපි පුතාලගේ විද්‍යා විෂය නිර්දේශයේ 7 වෙනි ඒකකය උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඒකකය අම්ල භස්ම හා ලවණ. ඒතර මේ ඒකකයේ තියෙන විශේෂිතම වාසියක් තමයි අපි ඉගෙනගත්ත ගොඩක් පාඩම් එක්ක මේක සම්බන්ධයි. විශේෂයෙන් සාන්ද්‍රණයේ පාඩම ඊළඟට සක්‍රියතා ශ්‍රේණිය පාඩම ප්‍රතික්‍රියා වර්ගීකරණය වගේ පාඩම් එක මේක සම්බන්ධයි. ඒතර මුලින්ම අපි දන්නවා අපි මාතෘකාව ලියමු අම්ල භස්ම හා ලවණ. අපි දන්නවා මේ රසායන විද්‍යාවේ සංයෝග අපි විවිධ ක්‍රම වලින් වර්ග කරනවා. ඒකෙදි අපි වර්ගීකරණය කරන එක ක්‍රමයක් තමයි කාබනික අකාබනික සංයෝග, ද්‍රවීය නිර්ද්‍රවීය සංයෝග, ආයනික සංයෝග, සහසංයෝජ සංයෝග, ඒ බන්ධන ස්වභාවය බලලා ඊළඟට ආම්ලික බාෂ්මික තාවය වගේ ගුණ සලකලා වර්ගීකරණය කිරීම. දැන් අපි මෙතනදී මුලින්ම කරන්නේ අම්ල පිළිබඳව ඉගෙන ගැනීම. අම්ල. ඊට පස්සේ භස්ම ඒ දෙක ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි ලවණ හැදෙන්නේ. ඒ ලවණ ගැන අපි ඊට පස්සේ කතා කරමු. දැන් අපි මුලින්ම මාතෘකාව ලියුවා අම්ල භස්ම හා ලවණ කියලා. සටහන් ලියන්න පටන් ගන්න මෙන්න මෙහෙම. රසායන විද්‍යාවේදී සංයෝග විවිධ ක්‍රම යොදා ගනිමින් වර්ග කරනු ලබයි. උදාහරණ 1 කාබනික අකාබනික සංයෝග. 2 ද්‍රවීය නිර්ද්‍රවීය සංයෝග. 3 ආයනික සහ ආයනික නොවන සංයෝග. ආම්ලික හෝ බාෂ්මික සංයෝග. අපි මුලින්ම මේ පාඩමේදී බලන්නේ අම්ල ගැන. අම්ල. අපි ඉංග්‍රීසියෙන් ඇසිඩ් කියන. අඹුරු රස ඇති ආහාරමය ද්‍රව්‍ය, ශාකමය ද්‍රව්‍ය වලට ආයුර්වේදයේදී අම්ල කර නැත්නම් අම්ල කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් ඔය අම්ලවල විශේෂම ගුණය තමයි අම්ලයක් ලෙස ක්‍රියා කරන සංයෝගයක් ජලීය මාධ්‍යකදී සිදු කරන හැසිරීම. අම්ලයක තනිකරම අම්ලයක් ක්‍රියා කරන රඟමඩල ජලය. ජලය නැතුව අම්ල පිළිබඳව කතා කරන්න බෑ අපිට. ඒ නිසා මේ සියලුම අම්ලවල ක්‍රියාකාරී අවස්ථාවටපත් වෙන නම් අම්ල වල ක්‍රියාව නියමාකාරයෙන් සිදු වෙන නම් අනිවාර්යයෙන්ම ජලය කියන මාධ්‍ය අවශ්‍යයි. ඒතර අපි දැන් ජලය තුලදී සිදු කරන හැසිරීම තමයි ආම්ලික සංයෝගයකට පුළුවන් ජලීය මාධ්‍යකදී හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරන්න. H ධන අයන. තව විශේෂිතම දෙයක්. අතන අපි දන්නවා H ධන අයනයක් කියලා කියන්නේ තනිකරම ප්‍රෝටෝනයක්. හයිඩ්‍රජන් පරමාණු හැදලා තියෙන්නේ තනි ප්‍රෝටෝනේ තනි ඉලෙක්ට්‍රෝනයකින්. ඒතකොට දැන් H ධන අයනයක් කියන්නේ තනිකර ප්‍රෝටෝනයක්. ඒතර එයාගේ ප්‍රෝටෝනයක් කියන්නේ ඉතාමත් අස්ථායී අංශුවක්. එයාට උදාසීන වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ඕන. ඒ නිසා මෙයා හැමතිස්සෙම බලන දෙයක් තමයි විවිධ ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරලා
හයිඩ්‍රජන් බවට පත් වෙන්න නැත්නම් හයිඩ්‍රජන් පරමාණුවක් බවට පත් වෙන්න උත්සාහ කරන නිසා අම්ල කියන ඒවා ගොඩක් රසායනිකව ක්‍රියාකාරී ද්‍රව්‍ය වෙලා තියෙනවා. අතර පුතල් යන මාත්‍රකාව අම්ල අපි අම්ලයක අර්ථ දැක්වීම ලියමු. මෙන්න මෙහෙම. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් අයන වරහන් ඇතුලේ H ධන අයන ජලීය මාධ්‍යකදී හයිඩ්‍රජන් අයන වරහන් ඇතුලේ H ධන අයන උදාහරණ රසායනික සංයෝග අම්ල වශයෙන් හැඳින්වේ. නැවත බලා ගන්න ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් අයන වරහන් ඇතුලේ H ධන උදාහරණ රසායනික සංයෝග අම්ල වශයෙන් හැඳින්වේ. ඒතර අපිට අම්ලයක් සඳහා අම්ලයක හැසිරීම පෙන්වන්න පොදු සමීකරණයක් ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. HA කියන්නේ අම්ල අණුව. ජලීය මාධ්‍යදී මෙන්න මෙයාට පුළුවන් අයනීකරණය වෙලා H ධන අයන මෙන්න මෙහෙම නිදහස් කරා. H ධන අයන. ඒතර ඉතිරි ඍණ කොටස මේ වගේ අපි දක්වමු. මේ තමයි ඍණ අයන. ඒතර මේක H ධන අයනේ මේක ඍණ අයන. ඒතර මේකට අපි කියනවා අම්ලයක අයනීකරණය කියලා. එතකොට අම්ලයක අයනීකරණය අපි පොදුවේ දක්වන්නේ මෙහෙම. පුතල් ලියා ගන්න HA AQ ජලීය ඊතලයක් ඒ ඍණ කොටස H ධනයි. ඒතර අම්ලයක පොදු හැසිරීම නෝක. ඒතර දැන් මෙතනදී අම්ලයක අයනීකරණය කියන එකෙන් අදහස් කරන්නේ අම්ලයක් ජලීය මාධ්‍යදී ඒ අම්ලාණු විඝටනය වෙලා H ධන අයන ඉතිරි අයනයේ සාධන ඍණ අයනය. මෙන්න මේකට තමයි අයනීකරණය කියලා කියන්නේ. තරුවත් දැල්ලිය. මේකට පහලින් අම්ලයක් ජලීය මාධ්‍යයේදී අණු විඝටනය වී අම්ලයක් ජලීය මාධ්‍යයේදී අණු විඝටනය වී H ධන අයන හා ඉතිරි ඍණ අයන බවට පත්වීම අම්ලයක අයනීකරණයේ වශයෙන් අපි හඳුන්වනවා. නැවතත් බලන්න. අම්ලයක් ජලීය මාධ්‍යකදී අණු විඝටනය වී H ධන අයන හා ඉතිරි ඍණ අයන බවට පත්වීම අම්ලයක අයනීකරණයේ වශයෙන් හැඳින්වීම නැත්නම් අයනීකරණයේ වශයෙන් අදහස් කරයි. මාතෘකාව ලියන්න. HCl අම්ලයේ අයනීකරණය. HCl අම්ලයේ අයනීකරණය. දක්වන විදිය. HCl අණුව ජලීය මාධ්‍යදී ඔන්න HCl අණුව. මේ අයනීකරණය වෙලා සෑදෙනවා H ධන අයනයක් ඒ වගේම ඒ අම්ල අණුවේ ඉතිරි ඍණ කොටස තමයි ක්ලෝරයිඩ් අයනය. ඒතර HCl අතම හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියන වායුව. මෙයා ජලයේ දිය කරාම තමයි HCl අම්ලය හැදෙන්නේ. ඒතර ජලයේ දිය කරාම එයා විඝටනය වෙලා H ධන අයන Cl ඍණ අයන කියන්නේ ක්ලෝරයිඩ් අයනත් බවට පත් වෙනවා. මේක තමයි HCl අම්ල අණුවක අයනීකරණය දක්වන ප්‍රතික්‍රියාව. හොඳයි මේක ලියා ගන්න. දැන් ඊළඟ දේ තමයි අම්ලයක ක්‍රියාකාරී කොටස H ධන අයන. අම්ලයක නළුව වෙන්නේ H ධන. මෙයා තමයි නළුව.
මෙයා තමයි අම්ලයක රඟ දක්වන්නේ. එතකොට දැන් අම්ලයක රඟ මඩල ජලය. එතකොට නාට්‍ය ප්‍රබලතාවය තීරණය වෙන්නේ මේ නළුවගේ හැසිරීම අනුව. ඒ නිසා අපි අම්ලයක ක්‍රියාකාරීත්වය පිළිබඳ කතා කිරීමේදී අපි බලනවා ආම්ලික සංයෝගයක් කොහොමද ජලයේදී හැසිරෙන්නේ කියන්නේ. ඒතර ජලීය මාධ්‍යයේදී H ධනායන මුදා හැරීම සිදු කරන හැකියාව අනුව අපි අම්ල බෙදනවා වර්ග දෙකකට. එකක් තමයි ප්‍රබල අම්ල, අනිත් එක තමයි දුබල අම්ල. එකක් ප්‍රබල අම්ල වෙනවා, අනිත් එක දුබල අම්ල වෙනවා. ප්‍රබල අම්ල සහ දුබල. එතකොට අපි මෙහෙම ලියමු. ජලීය ද්‍රාවණයේදී H ධන අයන, ජලීය ද්‍රාවණයේදී H ධන අයන, ජලීය ද්‍රාවණයේදී H ධන අයන මුදා හැරීමේ ප්‍රබලතාවය පදනම් කර ගනිමින්, මුදා හැරීමේ ප්‍රබලතාවය පදනම් කර ගනිමින් අම්ල ප්‍රධාන වර්ග දෙකකට බෙදේ. 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 එක ප්‍රබල අම්ල, දෙක දුබල අම්ල. එක ප්‍රබල අම්ල, දෙක දුබල අම්ල. හොඳයි, මාතෘකාව ලියන්න ප්‍රබල අම්ල. දැන් එතකොට ප්‍රබල අම්ලයක විශේෂ දේ තමයි මේ අම්ල අණුවේ පොඩ්ඩක්වත් හයිඩ්‍රජන් අයන ඉතුරු වෙන්න බෑ ජලීය මාධ්‍ය. සම්පූර්ණයෙන්ම H ධනායන බවට පත් වෙනවා. එතකොට අපි ලියමු ප්‍රබල අම්ල මෙන්න මෙහෙම. ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින්, ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H ධන අයන උදාහරණ අම්ල ප්‍රබල අම්ල නම් වේ. නැවතත් බලන්න. ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H ධන අයන උදාහරණ අම්ල ප්‍රබල අම්ල නම් වේ. හොඳයි, මේ ප්‍රශ්න ටික ලියන්න. පළවෙනි ප්‍රශ්නය. පූර්ණ අයනීකරණය යන්නේ අදහස ලියන්න. පූර්ණ අයනීකරණය යන්නේ අදහස ලියන්න. පේලි හතරක් විතර ලියන්න. පේලි හතරක් විතර. පූර්ණ අයනීකරණය යන්නේ අදහස ලියන්න. දෙවෙනි ප්‍රශ්නය. ජලීය HCl අම්ල ද්‍රාවණයක අයනීකරණය දක්වන්න. ජලීය HCl අම්ල ද්‍රාවණයක අයනීකරණය දක්වන්න. පේලි දෙකක් ඇති. තුන්වෙනි ප්‍රශ්න. ජලීය HCl අම්ල ද්‍රාවණයක, ඒ කියන්නේ තනුක වරහන් ඇතුලේ තනුක, ජලීය HCl අම්ල ද්‍රාවණයක වරහන් ඇතුලේ තනුක දැකිය හැකි සංඝටක ලියන්න. පේලි 3ක් ඉඳ තියන්න. ඊළඟ ප්‍රශ්න ලියන්න මෙහෙම. පහත දක්වන ප්‍රබල අම්ල ජලීය ද්‍රාවණයේදී අයනීකරණය වන ආකාරය දක්වමු. පහත දක්වන ප්‍රබල අම්ල ජලීය මාධ්‍යයේදී අයනීකරණය වන ආකාරය දක්වමු. පහත දක්වන ප්‍රබල අම්ල ජලීය මාධ්‍යයේදී අයනීකරණය වන ආකාරය දක්වමු. පළවෙනි එක හයිඩ්‍රෝක්ලෝරික් අම්ල HCl. දෙවෙනි එක H2SO4 සල්ෆියුරික් අම්ල. තුන්වෙනි එක HNO3 ඒ කියන්නේ නයිට්‍රික් අම්ල.
හොඳයි අපි මේවායේ උත්තර බලමු. පළවෙනි ප්‍රශ්නය. පූර්ණ අයනීකරණය යන්නේ අදහස ලියන්න කියන එක. පූර්ණ අයනීකරණය යන්නේ අදහස. මෙන්න මෙහෙම ලියන්න. අම්ල අණු සියල්ලම ජලයේදී H ධන අයන වලට හා අදාළ ඍණ අයන වලට විඝටනය වී පවතී නම් අම්ල අණු සියල්ලම ජලයේදී H ධන අයන වලට හා අදාළ ඍණ අයන වලට විඝටනය වී පවතී නම් එම අම්ලය පූර්ණ ලෙස විඝටනය වන අම්ලයක් වශයෙන් හඳුන්වනවා. නැවත බලා ගන්න. අම්ල අණු සියල්ලම ජලයේදී හයිඩ්‍රජන් ධන අයන වලට හා අදාළ ඍණ අයන වලට විඝටනය වී පවතිනවා නම් අපි අදහස් කරනවා එම අම්ලය පූර්ණ ලෙස අයනීකරණය වෙච්ච අම්ලයක් වශයෙන්. දෙවෙනි ප්‍රශ්නය. ජලීය මාධ්‍යදී HCl අම්ල ද්‍රාවණයක අයනීකරණය. මේ පළවෙනි එක. ඒතර HCl ජලීය මාධ්‍යද AQ H ධන අයන සහ ඉතිරි ඍණ අයනයේ Cl ඍණ. ඉතිරි ඍණ අයනයේ Cl ඍණ. මේක තමයි HCl අම්ලයේ අයනීකරණය දක්වන විදිය. තුන්වෙනි ප්‍රශ්නය. ජලීය HCl අම්ල ද්‍රාවණයක තනක අවස්ථාවේදී දැකිය හැකි සංඝටක ලියන්න කියන එක. ඒතර අපි දන්නවා පළවෙනි සංඝටකයේ තමයි ජලීය මාධ්‍ය H ධන අයන තියෙන්නේ. දෙවෙනි සංඝටකයේ තමයි Cl ඍණ. තුන්වෙනි එක තමයි ජලය. මේ සංඝටක තියෙනවා. හැබැයි ඇත්තටම මේ අපි දැන් මෙහෙම ඕලෙවල් මට්ටමේදී ඉගෙනනකොට මේක නිවැරදි වෙන්න මේ ඇත්තටම H ධන අයන වශයෙන් නෙමෙයි ජලයේදී තියෙන්නේ. මේ H ධන අයන H2 ජලාණුත් එක්ක එකතු වෙලා හැදෙනවා H3O+ හයිඩ්‍රෝනියම් අයන. අතරම මේ ජලීය මාධ්‍යදී තනිකරම තියෙන්නේ H ධන වෙනුවට H3O ධන. මේක හැබැයි ඕලෙවල් මට්ටමේදී නෑ. ඒ නිසා ඕලෙවල් මට්ටමේදී නිවැරදි වෙන්නේ ජලීය මාධ්‍ය H ධන අයන තියෙන බවත් Cl ඍණ අයන තියෙන බවත් H2O අයන තියෙන බව. ඒතර තුන්වෙනි ප්‍රශ්නේ උත්තරය වෙන්නේ HCl අම්ල ජලීය HCl අම්ල ද්‍රාවණයක දැකිය හැකි සංඝටක ලියන පළවෙනි සංඝටක H ධන අයන, දෙවෙනි එක ක්ලෝරයිඩ් අයන Cl ඍණ අයන, තුන්වෙනි එක H2O ජල අණු. පහත දැක්වෙන ප්‍රබල අම්ල ජලීය ද්‍රාවණයේදී අයනීකරණය වන ආකාරය දක්වනවා. අපි පළවෙනි එක ලියලා තියෙනවා. HCl අම්ල ලියා ගන්න. ඔන්න HCl අම්ල අණුවක අයනීකරණය වන හැටි. ඊළඟට තමයි H2SO4 සල්ෆියුරික් අම්ලය. එයා විඝටනය වෙන්නේ ඉතර ජලීය මාධ්‍යදී දෙකයි H ධන එකතු කිරීම ඉතිරි ඍණ කොටස වෙන්නේ සල්ෆේට් අයන SO4 ඍණ 2 AQ. ඊළඟට නයිට්‍රික් අම්ල ජලීය මාධ්‍ය AQ. H ධන AQ එකතු කිරීම ඍණ කොටස වෙන්නේ නයිට්‍රේට් අයන NO3 ඍණ AQ. එතකොට මේක තමයි තුන්වෙනි ප්‍රශ්න උත්තරේ. හතරවෙනි ප්‍රශ්න උත්තරේ. මේ අයනවල මේ අම්ලවල අයනීකරණය. මේ හැම එකදීම ජලීය AQ මාධ්‍ය කියන එක ලිවීමත් අවශ්‍ය වෙනවා. හොඳයි, තව ප්‍රශ්නයක් තියෙනවා.
මේ ටික ලියාගෙන ඒ ප්‍රශ්න ලියන්න. මේක බහුවර්ණ ප්‍රශ්නයක්. හොඳයි මෙහෙම ලියන්න. ජලීය 1 මෝල් DM ඍණ 3 ජලීය 1 මෝල් DM ඍණ 3 HCl ඝන සෙන්ටිමීටර් 250ක ජලීය 1 මෝල් DM ඍණ 3 HCl ඝන සෙන්ටිමීටර් 250ක ද්‍රාවණයක් සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් ද්‍රාවණයක් සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය වන්නේ කුමක්ද? අසත්‍ය වන්නේ කුමක්ද? පළවෙනි ප්‍රකාශය. ද්‍රාවණය තුල H ධන අයන මවුල එකක් අඩංගු වේ. ද්‍රාවණය තුල H ධන අයන මවුල එකක් අඩංගු වේ. පළවෙනි වර්ණය දුන්නේ. දෙවෙනි එක. ද්‍රාවණයේ H ධන අයන සාන්ද්‍රණය 1 මෝල් DM ඍණ 3 වේ. ද්‍රාවණයේ H ධන අයන සාන්ද්‍රණය 1 මෝල් DM ඍණ 3 වේ. තුන්වෙනි වර්ණය. ද්‍රාවණයේ Cl ඍණ අයන අඩංගු වේ. ද්‍රාවණයේ Cl ඍණ අයන අඩංගු වේ. ද්‍රාවණයේ HCl අඩංගු නොවේ. හතරවෙනි වර්ණය. නැවත බලන්න සම්පූර්ණ ප්‍රශ්නයම ජලීය 1 මෝල් DM ඍණ 3 HCl ඝන සෙන්ටිමීටර් 250ක ද්‍රාවණයක් සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය වන්නේ කුමක්ද? නැවතත් මම ප්‍රකාශ හතරම දෙනවා. පළවෙනි ප්‍රකාශය. ද්‍රාවණය තුල H ධන අයන 1 මෝල් අඩංගු වේ. ද්‍රාවණය තුල H ධන අයන 1 මෝල් අඩංගු වේ. දෙවෙනි ප්‍රකාශය. ද්‍රාවණයේ H ධන අයන සාන්ද්‍රණය 1 මෝල් DM ඍණ 3 වේ. ද්‍රාවණ H ධන අයන සාන්ද්‍රණය 1 මෝල් DM ඍණ 3 වේ. තුන්වෙනි වර්ණය. ද්‍රාවණයේ Cl ඍණ අයන අඩංගු වේ. හතර ද්‍රාවණයේ HCl අඩංගු නොවේ. තරපතලා මේ ප්‍රශ්නය කරලා නිවැරදි උත්තරේ මොකක්ද කියලා හොයන්න තියෙනවා. උත්තර මෙතනදී දෙන්නේ HCl අම්ල ද්‍රාවණය 1 මෝල් DM ඍණ 3 සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර් 250.